හොඳයි විරාමයේ නිමා වෙලා නැවතත් අපි නිලුම්බිල සුපුරුදු වැඩසටහන සමග තමයි සහ සම්බන්ධ වෙ සිටින්නේ ඔබත් සමග. ඉතින් අද දවසේ අපි ආරාධිත මේ සුවිශේෂී පුද්ගලයා කොස්සට දෙනියේ සිරිසේන නම් වූ කිවිදානන්. සිරිසේන මහත්තයා මේ මට හිතුණා ඔබතුමා ආරම්භ කරපු අර මේ සංසදය. මොකද මේ දැන් පසු කාලීනව පසුපෙළක් නිර්මාණය වීම තමයි ඕනම දෙයක පැවැත්මට වැදගත් වෙන්නේ. අපි දන්නවා අද කවියට ඔබතුමාම කිව්වා කවියට නිසි තැන ලැබිලා නැහැ කියලා. මොකද හේතුවක් උඩ ඒ දේ වැහිලා තියෙනවා. ඉතින් වත්මනේ මේ නවීන තාක්ෂණයයි මේ තියෙන ජනතාවගේ තියෙන විවෘත ආර්ථික සංකල්පයයි මේ ඔක්කොමත් එක්ක රසඥතාවයේ හීන වෙලා අන්නේ තත්ත්වය උඩ එහෙම වෙලා තියෙනවා. නමුත් මේ දේ අපි ගොඩ දාගත යුතුයි. ඒ ගොඩ දැමීමේ පුරෝගාමීන් විය යුත්තේ ඔබතුමන්ලා වැනි ජ්‍යෙෂ්ඨයෝ. එහෙම ගොඩ දා ගන්නකොට නම් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා මොකද්ද මේ සඳහා පසුපෙළක්. يعني කොයි දෙයක් පැවතින පසුපෙළක් වුනේ. මේ පසුපෙළ නිර්මාණය කිරීමටද මේ කියන කවි සංසදය තනුවේ එහෙම නැත්නම් මේ සංසදය තුලින් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ කුමන දෙයක්ද? දැන් මේ සංසදය තුලින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේක ඉදිරියට ගෙන යන්න පසුපෙළක්. අපෙන් පස්සේ මේක බාර දෙන්න. අපෙන් පස්සේ කියන කතාවක් නෑ. දැන් ඉඳන්ම මේක කරගෙන යන්න පුළුවන් පිරිසක් බිහි කිරීමේ අරමුණ තමයි මූලික වශයෙන්ම අපේ අභිප්‍රාය. ඉතින් ඒකට කියන්නේ සිංහල ජාතික කවි පෙරමුණ. සිංහල ජාතික කවි පෙරමුණ. ඉතින් අපි ඒකේ මේ යම් කිසි කෙනෙක් කාව්‍ය ක්ෂේත්‍රයට ලැබියාවක් උනන්දුවක් උද්‍යෝගයක් තියෙනවා දැක්ක ගමන් එයා සම්බන්ධ කරගෙන එයාට අවශ්‍ය පුළුවන් තරම් මේ පුහුණු වීම ආభాෂයන් පුළුවන් තරම් හැකියතාක් දුරට උපරිම වශයෙන් ලබා දෙනවා. හොඳයි ඔය සංසදයේ පිහිටා තිබෙන කොතනද තැන? ඒක සමත්යක් වශයෙන් දීප ව්‍යාප්තව පවතින්නේ කේන්ද්‍රස්ථානයේ වශයෙන් මීරිගම තමයි පවත්වන්නේ. රැස්වීම මාසිකව පවත්වනවා මීරිගම. සන්වත්සර උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වනවා. මම හිතන්නේ ඒ තුලින් ලංකාවේ කොහේ හිටියත් ඔබ කවියට ඇල්මක් දක්වනවා නම් උනන්දුවක් දක්වනවා නම් ඒ වගේම සමීපතාවයක් දක්වනවා නම් ඒ වගේ හැකියාවක් ඔබ ළඟ තියෙනවා නම් සුළු හෝ සුළු කොට තකන්න එපා මේ සංසදයට සමග අත්වල බැඳ ගන්න. අන්න එවිට මම හිතනවා බොහොම වැදගත් වේවි. ඒ තුලින් මේ අපූර්වත්වයේ අත්විඳගෙන ඔබේ හැකියාව වර්ධනය කරගන්න. සිරිසේන මහත්තයා මට හිතුණා තවත් කවි කීපයක් ඔබතුමා මේ ඉන්න වෙලාව ඔබතුමාගෙන් උපරිම ඵලයක් ලබා ගත යුතුයි. ඉතින් කිවිඳකු ළඟ තියාගෙන අපි කවියක් ඇහුවොත් මම හිතන්නේ බොහොම අපරාධයක් කියලා මට හිතෙනවා. ඔබ මට බණී විදොස් කියාවේ. ඉතින් ඒ හින්දා ඔබතුමාට ආරාධනා කරනවා නැවත වතාවක් අපි කවි කීපයක් ගායනා කරමු. බාඩ වැටි කැලෑ බාදගෝ විටි ළඟ පාත සාවනට වැටෙනවා කෝලංගේ ගීත අවුරුදු කුමරු සපැමිනි බව සුවිනීත කියමින් හමා යයි මඳ නලවැල් සීත අලුතෙන් ඇඳුම් අවුරුද්දට ගෙනෙන ලද ඇඳගෙන සොම්නසින් සතුටින් මිහිර විඳ මතුන් නැවුම් සිතෝවිලි හද මණ්ඩල මැද පපුවට කොයි තරම් සතුටක් දැනෙනවද අතිරස කැවුම් සුසුවඳගෙයි ඇතුළු ගෙයින්
රඹ කැන් නිදුණු ඇතන් අවුරුදු කුමරු සෙයින් අඩුපාඩුවක් නැහැ මේ සිට කිසිදු දෙයින් පැතිරෙයි දසත ගමන් අවුරුදු සිරියගෙන් නව සඳ බලා සුබ සුදු පැහැවතින් සැරසීලිප ගිනි දල්ලා දෙවියන් බොදුන් වැඳ නැකතට වැඩගල්ලා ගනු දෙනු කරන්නට අය නැත ඇවිදිල්ලා කෝලෝලංව නැත පියඹා නොගිහිල්ලා. ඔව් මම හිතන්නේ ඔබ රස විඳින්න නැති අවුරුද්දට පෙර අවුරුද්දේ චමත්කාරය මේ විදිහට මේ කවෙන් කව ඇසෙන විට. ඉතින් සිරිසේන මහත්මයා හිටිවන කවියට බොහොම දක්ෂයෙක්. හිටිවන කවිය ලංකාව තුල ව්‍යාප්ත කරන්න වෙහෙසෙන්නේ. ඒ වගේම තමයි ඒ හිටිවන කවියේ ඉදිරි අනාගත පරපුරක් හදන්නට කවි පරපුරක් හදන්නට පුරෝගාමී වෙලා කටයුතු කරන්නේ. අන්න ඒකයි තියෙන විශේෂත්වය. ඉතින් ඔබට අපි මේ පිළිබඳව මුලින් කිව්වා සහ සම්බන්ධ වෙන ආකාරයත් කිව්වා. ඉතින් එපමණක් නොවේ විජේසිංහ මහත්මයාගේ ජීවිතේ තවත් අපූර්ව පැතිකඩක් තියෙනවා. එතුමා මේ දෛවඥයෙක්. ඉතින් හොඳ ජ්‍යොතිර්වේදියෙක්. ඉතින් කෙනෙකුගේ වේලාපත් කඩයක් හදලා පලාපල බලලා පොරොන්දම් ගලපලා ඒ විතරක් නෙමෙයි එතුමාට හැකියාවක් තිබෙනවා මේ උපදෙස් සියල්ල ලබා දුන්නා වගේම මේ මංගල සභාවක් අවමංගල සභාවක් ගමේ යම්කිසි ආකාරයක කාර්යයක් පින්කමක් මේ ඕනම දෙයකදී එතුමාගේ මෙහෙයවීම සහ සම්බන්ධය ලැබෙනවා සමාජ සේවකයෙක් විදිහට. මෙන්න මේ ගමත් එක්ක පන්සලත් එක්ක බද්ධ වෙලා ජනතාවගේ රිද්මය හඳුනාගෙන කලාකරුවෙක් විදිහට ඉන්න අපූර්ව සොඳුරු මිනිසෙක්. විජේසිංහ මහත්මයා කොහොමද ගම් පළාතේ මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න ඔබතුමා කාර්යාලයක් වෙනම තබාගෙන ඒ වගේ මේ කාර්යාලයත් එක්ක ජනතාව සමග සම්බන්ධ වෙනවද? අපිට කිව්වොත් පොඩ්ඩක් මේ මීරිගම කියන සුන්දර ගම් පළාතේ මේ කොස්සර දෙනී පළාත තියෙන්නේ. ඔව් මීරිගම. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මීරිගම නගරයේම තමයි මගේ මේ කාර්යාලය තියෙන්නේ. ඒකේ නම සඳහන් වෙන්නේ සුවසිත ජ්‍යොතිෂ ආයතනය. සුවසිත. දැන් ආරම්භ කරලා ඒ ස්ථානේ අවුරුදු 35ක් විතර වෙනවා. 35ක් විතර වෙනවා. එතකොට ඒ ස්ථානට එන්න පෙර ආතුව මම අවුරුදු 10ක් විතර පෞද්ගලික මට්ටමින් නිවසේ කරගෙන ගියා. කරගෙන යනකොට ඉතින් අර ජනතාවගේ අවශ්‍යතාවය වැඩි වෙනකොට තමයි මම නගරයට සේන්දුනේ. ඉතින් මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට ගොඩක් ඒ පැත්තෙන් විය යුතු සේවය ලබා දෙනවා. ඊට අමතරව දැන් ඔබතුමා බලන් හිටියා වගේ ප්‍රකාශ කළේ ඇත්තෙන්ම මලයක් තිබුණොත් මරණයක් තිබුණොත් මගුල් ගයක් තිබුණොත් මට නිකන් ගිහිල්ලා එන්න බෑ. අනිවාර්යෙන්ම වෙන කෙනෙකුට වගේ ගිහින් ඒ අවශ්‍යතාවය කරලා මාරු වෙලා එන්න බෑ. අනිවාර්යෙන් මම ඉන්න ඕනේ කියලා. මොකද එක්කෝ මට ඒක මෙහෙවන්න වෙනවා නැත්නම් යටත් විශේෂයෙන් වචන කීපයක් හරි ප්‍රකාශ කරලා තමයි එන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම පොදු සංවිධානවල පොදු කටයුතු වල සමහර වෙලාවට මගේ තියෙන මේ අර රැකියා අවශ්‍යතාවයන් පවා නතර කරලා ඉතින් මම අර අවශ්‍යතාවය ඉෂ්ට කරන්න යනවා. ඒක තමයි සමාජ සේවකයෙක්ගේ තියෙන විශේෂත්වය. කැපකිරීම තියෙනවා ගොඩක් තමන් පරිත්‍යාගශීලී වෙනවා. මේක තමයි විශේෂත්වය. ඉතින් සිසිල් මහත්මයා මේ අපිට කියන්නකෝ දැන් ඔබතුමාගේ පවුලේ තොරතුරු එහෙම කොහොමද කියලා. ඔව්. මම අවුරුදු 8 දී පියා මිය ගියා. ඊට පස්සේ අපේ පවුලේ සහෝදර සහෝදරයන් 9 දෙනෙක් හිටියා.
නව දිනෙක ඉඳලා ඒ කට්ටිය ඉතින් එක් එක්කෙනා ආවා ඒවා වෙලා වෙන් වුණා. අවුරුදු 26 වගේ මගේ අම්මා මිය ගියා. ඉතින් මමත් සාමාන්‍යයෙන් යුග ජීවිතයට ඇතුළත් වෙලා දැන් එක පුතෙක් ඉන්නවා. ඉතින් තාම මේ නෝනත් ඉන්නවා. නෝනාගේ පුතාගේ නම් දෙක කොහොමද? පුතාගේ නම නන්දික ලක්මාල් කස්තුරියාරච්චි. එතකොට නෝනාගේ නම නන්දනී කුසුමලද. එතකොට මේ නෝනාගේ පුතාගේ ඔබතුමාගේ මේ කාව්‍ය ජීවිතයට ලැබෙන සහයෝගය කොහොමද? උපරිම මට්ටමින් ලැබෙනවා. කිසිම දවසක මේවට සම්බන්ධ වුණා කියලා චෝදනාවක් අකමැත්තක් නැහැ. ඉතින් මම කරන කටයුතු වලට નિરાයාසයෙන්ම දිය යුතු සහාය අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් මේ ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. දැන් සමහර අයට තියෙනවා මේවා කරන්න ගියපුවාම අනික් කටයුතු අතපසු වෙනකොට මේ චෝදනාරේ මේ එනවා. ඉතින් මේ මාට එහෙම එන්නේ නැහැ. ඉතින් මම ඒවා එහෙම තියෙන්න ඉඩ තියන්නේ නැතුව තමයි මේක බැලන්ස් කරගෙන යන්නේ. ඒක හරි වටිනවා. මොකද ගෘහ ජීවිතයයි තමන්ගේ වෘත්තියයි සමාජ සේවයයි මේ කියන තුනම හරියට ත්‍රිකෝණයක කෝණ තුනක් වගේ මේක හරි සමබරව තියෙන්න ඕන සමකෝණී ත්‍රිකෝණයක් ලෙසින්. අන්න එවිට තමයි සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ අපි දකිනවා මේ කවියට කොපමණ ආකාරයේ පන්නරයක් ලැබෙනවද කියනවා නම් මේ අලුතින් කවි නිර්මාණය කරන්නට බොහෝ දෙනා කැමතියි. අපි දන්නවා ශ්‍රී ටීවී නාලිකාවෙන් අපි කවිසිතිවිලි කියලා හැම බුද්ධ දිනකම බදා දිනකම වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහනට අපරිමිත සහයෝගයක් ලැබෙනවා. මොකද පිට රටවල් වල ඉන්න විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකික සහෘද හිතවතුන් හිතවතියන් විශාල පිරිසක් සහසම්බන්ධ වෙනවා. ඔවුන් අද හොඳ තැනක ඉන්නවා. මම හිතනවා මේක හරි බොහොම අපූර්වත්වයක්. ඔබතුමා කිවිඳකු ලෙසින් නව පසුපෙළට නැත්නම් අලුත් පරම්පරාවට දෙන්න පුළුවන් ආදර්ශය අවවාදය මොකද්ද? කොහොමද අපි කවියෙකු වෙනවා නම් මුලින්ම අපි කොහොමද ඒ සඳහා සූදානම් විය යුත්තේ? නොකල යුත්තේ මොනවද? කළ යුත්තේ මොකද්ද? ඔව්. සාමාන්‍යයෙන් කවියෙකු වෙනවා නම් බොහෝ දුරට විශේෂයෙන්ම ඔය අපිට ඉබේ ඔය පිළිබඳව ජම්ම පුරුද්දක් නැති කෙනෙක් හැඩ ගන්න අමාරුයි. ටිකක් හරි ඒකට අවතීර්ණය වෙන්නේ යොමු වෙන්නේ මේ සසරේ පුරුද්දන්. ඉතින් එහෙම තිබිච්ච කෙනා ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. හඳුනාගත්තාම එයාට සාමාන්‍යයෙන් මේක ඉදිරියට ගෙන යන්න. ඉදිරියට ගෙන යන්න හොඳ යහපත් පැවැත්මක් සහ සීයක් තියෙන්න ඕන. අනික තමයි බොහෝ දුරට මේ ඔය කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන කට්ටියගේ කලා ක්ෂේත්‍රයේ නියැලී ඉන්න කට්ටියගේ සංවේදී හදවතක් තියෙන්නේ. ඉතින් බොහොම දයානුකම්පාව විතරක් නෙවෙයි මේ ලෝකයේ සියලු දේටම ආදරය කරනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය වගේ තමයි. හැම දෙයකටම ආදරය කිරීම තුලින් බොහෝ දුරට අරයාගේ මනස නිර්මාණකරණයේ යෙදුනත් බොහොම යහපත් නිර්මාණ තමයි බිහි වෙන්නේ. කෙනෙකුගේ දුක වේදනාව හඳුනගන්න, කරදරකම් කඩළු හඳුනගන්න, දරිද්‍රතාවය හඳුනගන්න විතරක් නෙවෙයි ජීවිතය පවණක් නෙවෙයි මේ සසර ගමන පිළිබඳ වුණත් අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ අනුසාරයෙන් අධ්‍යයනය කරපුවාම. කවියෙක් වෙනවා නම් විශේෂයෙන්ම Tamanට අර මං උනේත් කිව්වේ දැන් මම මුලින් ඇත්තෙන්ම බොහොම අල්පයයි දැනගෙන හිටියේ. පස්සේ ආభాෂය නිසා තමයි පරිහරණය නිසා තමයි පොතපත තුලින් කියවීමෙන් ලබාගත් දැනුම තමයි මේ ක්ෂේත්‍රය දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අද බිහි වෙන කවීන්ට අර කාලානුරූපව අවස්ථාව නැති නිසා පරිශීලනය වෙන්නේ නැහැ. ආධුනික කවින් අනිවාර්යෙන්ම අපේ පැරණි ඔය සංදේශ කාව්‍ය, ගුත්තිලය, මෝදෙව්දාවත, කෞශිලුමින ආදී ග්‍රන්ථ අනිවාර්යෙන්ම කියවන්න ඕන. ඊට විතරක් නෙවෙයි ඊට පස්සේ බිහි වෙච්ච ඔය සුදු එතකොට දෙවුරම් වේරාස්තලයේ සිද්ධිය, හොරකම, කාලකන්‍යා, ගම්බද අවුරුද්ද ඒ වගේ දේවලුත් කියවන්න ඕන. කියවලා තමයි තමන්ගේ අර කාව්‍ය කරණය කිරීමට අවශ්‍ය දැනුම් සම්භාරය එකතු කරගන්න ඕන. දැන් කවි කියන්න හැකියාව තිබුණත් අදහස් නැත්නම්, භාෂාව පිළිබඳ දැනුම නැත්නම් ප්‍රකාශ කරන්න දෙයක් නැහැනේ. ඒක නිසා අනිවාර්යෙන්ම පොත් පරිශීලනය කළා භාෂා දැනුමත් අනිවාර්යෙන්ම ලබා ගත යුතුයි.
දැනුම අවශ්‍යයි, කුසලතාවයේ තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඒ දැනුම හැසිරවීමට අවශ්‍ය වචන නිසි විදිහට ගලපා ගැනීම. මේ ඔක්කොමත් එක්කම මේ දේවල් හරි විදිහට පබඳ ගන්න පුළුවන්. පබඳ ගන්න පුළුවන්. මේක බොහොම අමාරුම දේ මම හිතන්නේ මෙන්න මෙතන. ඒ වචනේ නිසි තැනට ගලපා ගැනීම. ඒකට ශ්‍රුතියක් අවශ්‍ය වෙනවා, යම්කිසි විරිතක් අවශ්‍ය වෙනවා. මේ දේවලුත් තියෙනවා නේද? තියෙනවා. විරිත් තියෙනවා, මාත්‍රා තියෙනවා, ගණ තියෙනවා. ගණ තියෙනවා. ඔව්. අනික තමයි දැන් බොහෝ දුරට මේ දැන් කවි නිර්මාණය කිරීමේදී ගැටලුව මතුවෙන්නේ කවි ගායනා කිරීමේදී. කවි ගායනා කිරීමේදී යම්කිසි Tamanට හුරු, Tamanට පහසු ලාලිත්‍යයක් අනුගමනය කරන්න ඕන. මොකද නැත්තුව මේ අර කවියේ තියෙන ගුණාංග, කවියේ තියෙන වටිනාකම නැතුව යනවා. ඒ ලාලිත්‍ය ස්වභාවයත් අඩු වුණොත්. අහන්න කැමති නැතු වෙනවනේ. ප්‍රිය බව. ඔව්. එතන තමයි අර ආනන්දයයි ප්‍රඥාවයි දෙකම අවශ්‍යයිනේ. කවියෙන් කියන අර්ථයට පෙර කවියේ තියෙන නාන්දනීය බව. කියන්නේ සුන්දරත්වයක්, ලාලිත්‍යයක්. මේ දෙකම එකට එකතු වුණොත් තමයි ආනන්දයයි ප්‍රඥාවයි දෙකම මුසු වුණොත් තමයි මම හිතන්නේ කවියේ වැදගත්කම වෙන්නේ. ඉතින් එවැනි කවි නිර්මාණය කරන්න පුළුවන් හසල දැනුමක් තියෙන තැනත් එක්ක තමයි කොස්සරදෙණියේ සිරිසේන කියන කිවිඳානන් අද අපත් සමග ඉන්නේ අත්වල බඳගෙන. මම හිතන්නේ බොහොම වාසනාවක් අවුරුද්දට පෙර මේ විදිහට ඔබතුමා සමග සහසම්බන්ධයෙන් ලැබීම වගේම අවුරුද්දට සම්මදනාට ඔබතුමාලව ආශිර්වාදයක් කරගන්න ලැබීමත් මම හිතන්නේ බොහොම සතුටට කාරණාවක්. අපි ඒක කරමු ඊට පෙර. මම හිතනවා මේ විදේශගත වෙලා ඉන්න අපේ බොහෝ රටවල් වල ඉන්න අපේ ශ්‍රී ලාංකීය අපේ සහෝදර හිතවතුන් හිතවතියන් ඔබතුමාව සම්බන්ධ කරගන්න බලනවා. ඒ සඳහා මම හිතන්නේ දුරකථන අංකය බොහොම වැදගත් වෙනවා. අපි ඔබතුමාගේ දුරකථන අංකය සඳහන් කරමු. 072 218යි 90යි 98 එකක්. 072යි 218යි 90යි 98 එකක්. අනික 072යි 427යි 45යි 95 තව එකක්. 072යි 427යි 45යි 95. ඔව් දුරකථන අංකයන් දෙකක් සඳහන් කළා. මේ දෙක ඔස්සේ ඔබට පුළුවන් කොස්සරදෙණියේ සිරිසේන කිවිඳානන් ආමන්ත්‍රණය කරන්නට, ඔබට බොහෝ දෑ දැන ගැනීමට අවස්ථාව උදා කරගන්න හැකියාව ලැබෙනවා. සිරිසේන මහත්මයා මේ සාමාන්‍යයෙන් කවි මඩුවක කවි මෙහෙයවන විට ඔබතුමා ලබ අත්දැකීම් අතර සුවිශේෂී අත්දැකීමක් සඳහන් කළොත්. සාමාන්‍යයෙන් කවි මඩු මෙහෙයවීමේදී ගොඩාක් දුරට අපි බලන්න ඕන අසන්නන්ගේ පැත්තෙන්. සමහර කවි මඩු වල සම්ප්‍රදාය මේකයි. කවි මඩු වල පැරණි යුගයේ ඉඳන් එන සම්ප්‍රදාය තමයි පෙරහැර කියලා යනවා රවුමක්. ඒ පෙරහැර යන රවුම යන්නේ එක් එක් කවියක් ඇඳවනවා. ඉතින් ඒ කවියා Taman ගැනයි, ආපු කාරණේ ගැනයි, ආරාධනා කරපු එක්කෙනා ගැනයි, පරිසරය ගැන කවි දෙක තුනක් කියලා. ඔහොම යනකොට කවින් 12ක් විතර හිටෝ කවි 36ක් විතර කියන ඒ තියෙන 36 එක හා සමාන වගේ 36ක් කියවෙන්නේ. ඒ වෙනකොට අර අහගෙන ඉන්න අයට ටිකක් මේක නොවිසිනුවත් වෙනවා. මොකද ඒගොල්ලන් බලාපොරොත්තු වෙන රසය අර තුලින් නොලැබෙන නිසා. ඒ අවස්ථාවේදී සමහර විට ඔය බොහෝ දෙනෙක් විඳ දරාගෙන හිටියත් සමහරු ඉන්නවා එහෙම නොයසිනුමත් අර තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්න කට්ටියගෙන් යම් යම් ඉල්ලීම් ගලාගෙන එනවා. සමහරට ඒක නතර කරන්න කියලා වෙන සංවාදයක් අරේ මෙහි ඉල්ලීමක් තියෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී අපි ඒක තමයි කිව්වේ මූලාශ්‍රය කරනකොට අවධානයෙන් ඉන්න ඕන අසන්නට ඕන මොකද්ද? මේ අහගෙන ඉන්න අයට දැන් අවශ්‍ය මොකද්ද කියලා මූලාශ්‍රය හඳුන ගන්න ඕන. හඳුනගෙන අරගොල්ලන්ගේ නොයසිලිමත් ගතිය ඇති වෙන විට ඊට පස්සේ අර කණ්ඩායමෙන් අවශ්‍ය දේ ලබා දෙන්න උත්සාහ ගන්න ඕන. මම හිතන්නේ ඒක බොහොම වැදගත් වෙනවා. ඒක තමයි විශේෂයෙන්ම ශ්‍රාවකයා නැත්නම් ප්‍රේක්ෂකයා හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම තුළින් අවශ්‍යතාවය මොකක්ද කියලා හොඳින් දැනගෙන ඊට සාපේක්ෂව තමයි නිර්මාණය පුදන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි කලාකරුවාගේ තියෙන සුවිශේෂත්වය වෙන්නේ. කවි මඩුවක් නරඹන්න ඔබට හිතෙනවා ඇති. ඉතින් අපි ශ්‍රී ටීවී ආයතනය මගිනුත් ජාත්‍යන්තර කවි මඩුවක් ලෑස්ති කරමින් යන්නේ. ඔබ දන්නවා ඒක. ඉතින් ඒක ඉදිරියේදී කවිසිතුවිලි වැඩසටහන තුළින් අපි ඔබට දැනුම් දෙනවා ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ. නෙළුම් මිල වැඩසටහන තුල අපි හැම මොහොතෙම කැඳවන්නේ සුවිශේෂී පද්මයක්. මොකද ඒකට හේතුව තමාට පහනක් වෙලා
ඒ ආලෝකය අන් අයටත් දසත පතුරු ආලන්නේ. ඉතින් මේ කොසරදෙණියේ සිරිසේන කිවිඳානන් කියන්නේ අන්න එහෙම සුවිශේෂී තැනැත්තෙක්. මොකද එතුමා ළඟ තියෙනවා එතුමා ගෙන ආපු දෙයක්. ඒ ගෙන ආපු දේ එතුමා පසුපෙළකටත් දෙනවා. පසුපෙළකටත් දීලා තමයි එතුමා Tamanගේ මේ කර්තව්‍යයන් ඉදිරියට උන්නතිය වෙනුවෙන් පවත්වාගෙන යන්නේ. ඉතින් මෙහෙම යන මේ ගමන් මගේ ඔබතුමාට තියනවාද යම්කිසි ආකාරයක මේ කවි කරණය පිළිබඳව මෙන්න මෙහෙම විධිමත් ක්‍රමයක් අනුගමනය කරා නම් හොඳයි කියලා අදහසක් එහෙම දෙන්නේ. ඒ කියන්නේ දැන් ලංකාවේ තිබෙන කවියට තිබෙන තැන අනුව ඔබතුමා ප්‍රබල කවියෙකු වගේම කවි මෙහෙවන්නේ කවි මඩු මෙහෙවන්නේ වශයෙන් ඒ වගේම බොහෝ කවි සංසදවල සිටින නායකයෙකු වශයෙන් මේ රටේ කාව්‍ය ශාස්ත්‍රය වර්ධනය කරගන්න අදහ ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් ලැබෙන අදහසක් වශයෙන් මොනවද යෝජනාවක් එහෙම තියෙනවද කියන්නේ? ඔව් දැන් සාමාන්‍ය වර්තමානයේ අපේ රටේ කවිය විශාල වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා කියන්නේ හේතුව තමයි කවි සංවිධාන ගණනාවක් තියෙනවා. අගනුවර තරුණ කවි සමාජයේ, සිංහල තරුණ කවි සමාජයේ, සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ, කොට්ටාව තරුණ කවි සමාජයේ, මහරගම තරුණ කවි සමාජයේ, අගනුවර රසික හවුල, සිංහල ජාතිය කවි පෙරමුණ, එතකොට මේ කන්ද උඩරට කඳුරට කවි පෙරමුණ, රජරට කවි පෙරමුණ, ඔහොම සංවිධාන ගණනාවක් තියෙනවා. හැබැයි මේ සංවිධාන ගණනාවක් තියෙනවා වෙන වෙන ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා සමත්යක් වශයෙන් ලංකාව පුරාම මේක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් මේක එක තැනකට තාම ආවේ නැහැ. ගේන්න බැරුව ගියා. ගේන්න බැරුව ගියා කියන්නේ එක් සංවිධාන එහෙම තනියම ක්‍රියාත්මක වෙනවා. සමූහයක් වශයෙන් සමත්යක් වශයෙන් සියලු දෙනාම එකට ඒක රාශී කරගන්න අමාරු අපහසු ගතියක් තිබ්බා. ඒ අමාරු අපහසු ගතිය තිබුණට හැම දෙනාගේම අරමුණු එකයි. දැන් මේ කවි අලුත් කවියන් බිහි කිරීම, කාව්‍ය කර්ණයට කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්න මොනවා හරි මාධ්‍යයක් සකස් කිරීම, එතකොට තව මේක සංරක්ෂණය කර ගැනීම ආදී නොයෙකුත් උනන්දු උද්‍යෝගයේ නොයෙකුත් අදහස් සිතුම් පැතුම් තියෙනවා. ඉතින් ඒවා කරගෙන යනවා සියලු දෙනා. මගේ පැත්තෙන් මම කරගෙන යනවා, අර ගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන් කරගෙන යනවා. දැන් තව එකක් තියෙනවා ඊ පෙරේදා මේ අලුත් එකක් ආයේ සිංහල කවි සම්මේලනය කියලා. ඒක අවුරුදු 23යි. ඉතින් ඒකේ වාර්ෂිකව අවුරුදු උත්සවයක් කරනවා ලෝක කවි දිනය නිමිත්තෙන්. එහෙම කරගෙන යනවා. හැබැයි මගේ අදහසක් තමයි පෞද්ගලිකව අපේ රටේ මේ කවි ක්ෂේත්‍රයේ නිසා බොහෝම ජන ජීවිතයේ හික්මවීමක් තිබුණා, විනයක් තිබුණා. දැන් ඔබතුමාට කියන ජන කවි දිහා බලපුවම උනත් ඒ හැම කවියෙම ගැබ්බෙලා තිබුණේ බොහොම පද හතරකින් තමන්ගේ මුළු ජීවිතයම විවරණය කරලා අර තමන්ට වෙච්ච අභාග්‍ය නැත්නම් පාඩුව විඳගත්තා. දැන් මේ කල්බලා සිටිය සමනලින් පන්නා මල්තලා බමරු ඇවිදින් රොංගන්නා පුල්ලියා කන්ද දුටු තැන නවතින්න පල්ල මේ සෙමෙන්දක් කවුගොන් දෙන්න කාලයක් තිස්සේ බලන් හිටපු එයාගේ බලාපොරොත්තුව වෙන කෙනෙක් පැහැරගෙන ගියාට කමන්නේ මේ යන මාර්ගේ බොහොම කම්කටොළු සහිතයි, බොහොම පරිස්සමෙන් යන්න කියලා අවවාදිකුත් දීලා හරියගේ හදවතේ වේදනාව තුනී කරගත්තා. මොන තරම් අහිංසක බවක් තියෙනවද, සුන්දර බවක් තියෙනවද? සුන්දර බවක් තියෙනවා. මට හිතෙනවා මෙහෙම. දැන් මේ හැම දෙයක්ම දිහා බලනකොට ඔබත් උත්සාහ ගන්න කවියත් සමග අත්වල බැඳ ගන්න. ඉතින් අන්න එවිට මම හිතනවා නිරන්තරයෙන්ම ජීවිතේ දුක් කම්කටොළු මොහොතකට අමතක කරන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ නොදකින්න පැත්තක් දකින්නටත් අවස්ථාව ලැබෙනවා. රසය කියන දේ මතු කරගන්න පුළුවන්. මේ රසාත්මතාවයේ තියෙන වෙන කොහොත් මේ ඔබේ සිත් තුළමයි. ඉතින් මේක මතු කරගන්න කවිය කියන දේ හරිම අපූර්ව අවියක් වෙනවා. ඉතින් උත්සාහ කරලා බලන්න. අන්න ඒකයි අපේ බලාපොරොත්තුව ඔබට සැබෑ රසවතික බවට පත් කිරීම ඔබ. මම හිතනවා අද දවසේ අපිට දැන් සමුගෙන යනට අවස්ථාව එළඹිලා තිබෙන්නේ නිලුම්බිල වැඩසටහන අවුරුද්දට පෙර දිනේ වෙනුවෙන්. ඉතින් ඒ නිසා තමයි මේ මම හිතන්නේ ආයි අපි නැවත අලුත් අවුරුද්දෙන් පස්සේ තමයි මුණ ගැහෙන්නේ. ඉතින් අවුරුද්දට ලකලෑස්ති වෙනකොට ඔබ කොහේ හිටියත් මම හිතනවා අවුරුදු සිරිත් අනුගමනය කරන විට ඒ සිරිත් විරිත් එක්ක අත්වැල් බැඳගෙන කවිය කියන දේත් අපිට අමතක කරන්න බෑනේ. ඉතින් ඒ නිසාම අද දවසේ අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අපේ ශ්‍රී ටීවී මැදිරියට සැපැමිණියා ප්‍රවීණ කිවිපති දානන් ඒ තමයි කොසරදෙණියේ සිරිසේන කිවිඳානන්. ඔබතුමන්ට ගෞරවනීය ස්තුතිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා, ආයු වර්ණ සැප බල ප්‍රඥාව ප්‍රාර්ථනා කරනවා. මේ කටයුතු තවත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන මේ ශ්‍රී ලාංකීය මේ කවිය
තුල තමන්ගේ ඉදිරි උන්නතිය ඇති කර ගැනීමට ගන්නා වෙහෙස වෙනුවෙන් ඔබතුමාට නිරන්තරයෙන්ම ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා මේ කවියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් සිංහල අලුත් අවුරුද්දට පෙර මේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලකලෑස්ති වෙන සියලුම දෙනාට ලෝකෙ කොහේ හිටියත් ඔන්න ඔබ වෙනුවෙන් අපි දැන් ප්‍රවීණ කීපති කොසරදෙනියේ සිරිසේන කිවිඳානන්ගේ ආශිර්වාදය ලබා ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් එහෙමනම් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සෑම දිනාටම ජයෙන් ජය පතලා ඒ වගේම තමයි කිරියෙන් පැණියෙන් ඉතිරි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දුක්ඛ දෝමනස් දුරු වෙලා ඒ වගේම තමයි අනවින බන්ධන සියල්ල දුරු වෙලා ලෙඩ රෝග සියල්ල දුරු වෙලා ඒ විතරක් නෙවෙයි රවිචන්ද්‍ර කුජබුදු ගුරු සුඛසන් රාහු කේතු සකල නවග්‍රහයන්ගේ දෝෂ දුරු වෙලා හැමතෙම ශාන්තිය උදා වෙලා සියලු දිනාටම නිරන්තරයෙන්ම ජයග්‍රහණය ලැබේවා කියලා අපි ආශිර්වාදයක් කරමු. පයට කොළොම්පත් හිසට කොහොඹපත් තෙල් ගල්ලානා නුදගාති දියට ගෙයින් පසු හනිකට යනවා ඉඩකඩ ඇති විදි යට නාති නිවසේ නෑදෑ ඉංගෙන හින්දා නෙක නෙක රසමස වුළු ජාති මේසෙන් ඉඳගෙන අවුරුදු අසිරිය මුළු තුන් ලෝකය වෙත පාති පොල් කූරට යට පැලගිනි වැටකට නොහඬ නොකඩු උනිය විහිං පරණ කොන්තර අමතක කරලා අම්මා තාත්තගේ ගෙදර ගිහින් වැරදි කමා කර බුලත් හුරුලුදී සතුටක් ලැබගෙන හිතට සිහින් දූ දරුවන්ගේ තුටු කඳු ලැලි වගු රමු කොයි කවුරුත් බොළඳ පහින් බිහිසුණු විපත් තැන් තැන්වල කනට වැටේ ඒ ගැන හිතන විට හදවත විදිලි කෙටේ කරදරකම් කටොලු දුරුවී හතර වටේ කිරිපැණි ගඟක් උතුරාපන් සිහල රටේ එන්නට නෙළුම් විල වෙත මඟ පෑදුනිය රසයයි දැනුම දිය උල්පත සේදුනිය දින්නේ තුන් ලොවට රස බර මී පැණිය බැබලේ තුන් ලොවෙහි අපේ ශ්‍රී වාහිනිය ඇවිදින් නෙළුම් විල සහ මම අසල ඉඳ ශ්‍රී වාහිනියේ සිට තොරතුරු ගෙනෙන ලද සුජීව මැතින් දුනි හදවත තිබෙන බැඳ
ජය සිරි සැප සතුට සුපතන් නිමිය අද සුබ අලුත් අවුරුද්දක්.